ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ මේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගන්න ආකාරය පිළිබඳවයි. මේට පෙරත් අපි ධර්ම දේශනා දෙකදී කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව අත්‍යවශ්‍ය කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. ඒ ධර්ම දේශනා දෙකත් අනිවාර්යයෙන්ම ශ්‍රවණය කිරීමෙන් පසුවයි මෙම ශක්තිය අවදි කිරීම පිළිබඳව ඉගැන්වෙන මේ දේශනාව ශ්‍රවණය කළ යුත්තේ. කුණ්ඩලිනී ශක්තිය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව කලින් දේශනා කරා. නැවතත් සිහිපත් කිරීමක් කරනවා නම් මෙහෙමයි. මේ සියලුම මිනිස්යාගේ ශරීරය තුල තියෙන විස්මිත ආධ්‍යාත්මික ශක්තිය සැඟවිලා. ඒ කියන්නේ මනුස්ස ලෝකයට ආපු සත්‍යයට අවශ්‍ය නම් පුළුවන් තමන්ගේ විමුක්තිය කරා යන්න. එහෙම නැත්නම් මේ ලෝකෙට ඇවිල්ලා ඉඳලා නැවත සතර පායාවේ දුරට ගිහිල්ලා දීර්ඝ සංසාර ගමනකට යන්න පුළුවන්. මෙන්න මේකෙදී සසර දුකින් නිදහස් වෙලා උත්තම ජීවිතයකටපත් වෙන්න නම් මෙන්න මේ සැඟවිලා තියෙන විස්මිත අධ්‍යාත්මික ශක්තිය අවදි කරගෙන සිරස මතට ගන්න ඕනේ. ඒක තමයි සංකේතවත් කරලා තියෙන භාගතුන් වහන්සේගේ වෙනත් උත්තමීන්ගේ හිස මත කේතු රූපාකාර දක්වලා තියෙන එකයි. ශක්තියක් උඩට යනවා. ඒ ශක්තියෙන් පෙන්වන්නේ මේ විස්මිත කුණ්ඩලිනී ශක්තියමයි. ඊළඟට මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්ත සියලු දෙනාටම විමුක්තිය කරා යන්න බෑ. විමුක්තිය කරා ඒ කියන්නේ උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා ඒකායන මාර්ගයේ දේශනා කොට වදාළේ අපගේ සම්මුදුරු ගජානන වහන්සේ පමණයි. ඔහුට මේ ශක්තිය අවදි කරගෙන ඒ විමුක්ති මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න පුළුවන්. ගිහිලා නිවන කරා යන්න පුළුවන්. එතකොට අන්‍යාගමික යෝගීන් මේ ශක්තිය අවදි කරගෙන ලෞකික හපංකම් කරමින් ලෙඩ සනීප කරගැනීම විස්මිත වැඩ කරමින් සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා. ඔවුන් තුල භව තෘෂ්ණාව තියෙන හින්දා ඔවුන් ඉහළ භවයකට ගිහිල්ලා නතර වෙනවා. ඒ කාලයක් ඉඳලා ආපහු එනවා. ඒක තමයි අන්‍යාගමික යෝගීන්ට සිද්ධ වෙන්නේ. අපි බෞද්ධ වශයෙන් මේ විස්මිත ශක්තිය අවදි කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. එසේ ඉගෙන ගැනීමේදී ආරම්භයේදී අපිට
අවබෝධ කරගත්තු ධර්මයන් ගණනාවක් තියෙනවා. මේ ශක්තිය ධ්‍යාන ශක්තියත් අතර වෙනසක් තියෙනවද කියලා. ඇත්තෙන්ම අතිසියුම් වෙනසක් තියෙනවා තමයි. නමුත් ප්‍රධාන වෙන්නේ චිත්තයේ තියෙන වෙනසයි. කුණ්ඩලිනිය අවදි කරගන්න අන්‍යාගමික යෝගියා දේව නිර්මාණවාදී පිළිගන්නවා. අවිනාශී ආත්මයක් භවෙන් භවයට යනවා කියලා පිළිගන්නවා. හේතුඵලවාදී මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ පිළිගන්නේ නැහැ. ඔහු තුල භව තණ්හාව තියෙනවා. ඒ නිසා ඔහු පරමාර්ථය හා සම්බන්ධයෙන් මේ ජීවාත්මය කටයුතු කරගෙන යනවා. බ්‍රාහ්මණ සමග එකතු වෙන්න. දෙවියන් සමග එකතු වෙන්න. ඒක තමයි අන්‍යාගමික යෝගීන්ගේ ඉදිරි දැක්ම. ඒ දෘෂ්ටියේ ඉඳගෙන තමයි ඒගොල්ල කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්නේ. නමුත් ඒ අවදි කර ගැනීම තුළිනුත් මිනිස්යාට විශාල සේවයක් ඒගොල්ල කරනවා. කරලා තියෙනවා. ඒගොල්ලන්ට විස්මිත ප්‍රඥාවක් තියෙනවා. නමුත් අර දර්ශනීය තියෙන අඩුපාඩුව හින්දායි අවසානයේදී නිසි ප්‍රතිඵලයේ නිසි වෙලාවට ගන්න බැරුව යනවා. නමුත් ඉහළ බ්‍රහ්මතල වලට ගියයින් පස්සේ ඒ බ්‍රහ්මතලවල අපේ රහතන් වහන්සේලාත් ඉන්නවා. පිරිනිවන් පාණ්ඩ හිටවිච්ච. එදා සුද්ධාවාස වලට භාගතුන් වහන්සේ කාලේ ඉඳලා ගිය ඒ අනාගාමී උත්තමියෝ තවම ඉන්නවයි ඒ බ්‍රහ්ම ලෝකවල. වසර 2500ක් පමණ තමයි මනුස්ස ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. ඒක බ්‍රහ්ම ලෝකේ දවස් කීපයක් වගේ. ඒ නිසා ඉහළ තත්ත්වයට ගියයින් පස්සේ මොන ආගමේ හිටියත් එයයි හම්බ වෙනවා. ඒවා පිළිබඳ සාකච්ඡා කරනවා. ඊළඟ කාරණය තමයි අන්‍යාගමික යෝගීන් මිනිස්සුන්ට උදව් කරන බලාපොරොත්තු වෙන තමයි බ්‍රහ්මතල වල රැඳිලා ඉන්නේ. දැන් බලන්න දවසින් දවස මේ ආධ්‍යාත්මික මාර්ගයට පිවිසෙන අය අඩු වෙනවා. දැන් මාර්ගඵල ධ්‍යාන වඩන අයත් බොහොම හිගයි. නමුත් ඉන්නවා තවම කරන්න පුළුවන්. මේ 2500ක් ගියතන. තව අවුරුදු 2500ක් විතර ගියයින් පස්සේ මොන ආගමේ වුණත් විමුක්තිය කරා යන පිරිස අඩු වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. එවැනි කාලයක් වුණායින් පස්සේ ඒ ඉහළ තලවලට ගිය උත්තමයින්ට කරන්න සේවයක් නැති වෙනවා පහළ. එවැනි කාලෙකදී ඒගොල්ලත් මේක අවබෝධ කරගෙන අවසානයේදී සත්‍ය අවබෝධය කරා යන්න ඉඩ තියෙනවා. නිවන කරා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ශක්තිය අවදි කරගත්තු අන්‍යාගමික යෝගියෝ උත්තමීන් වශයෙන් අපිට සලකන්න වෙනවා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා මේ ශක්තිය භාගයට අවදි කරගන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අදිමානයේ හින්දා මමත්වයේ නිසා මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. විවිධ විදියෙන් ප්‍රචාරය කරනවා, ශිෂ්‍යයෝ එකතු කරන කතා බහ කරනවා. තමන්ට තියෙන අදිමානුෂික තත්ත්වයන් පිළිබඳව කතා කරලා සමාජී වැජබෙන්ද පහසු මාර්ගයක් බවට පත් කරගන්නවා. ඒක මේ විස්මිත කුණ්ඩලිනී අවදි කිරීම නෙමෙයි. එවැනි දේ කරන්නේ සියල්ලම අර්ධ වශයෙන් අවදි වෙච්ච අය. පූර්ණව අවදි වෙච්ච කෙනෙක් එවැනි ලෞකික දේවල්වලට බහින්නේ නැහැ. ඊට වැඩිය දියුණු තත්ත්වයකටපත් වෙනවා. දැන් බෞද්ධ වශයෙන් නම් කියන්න තියෙන්නේ බෞද්ධයෙක් නම් මේ ශක්තිය අවදි කරගත්තයින් පස්සේ අවසානට ගිහලා නිවන කරා යනවා. අතරමැද විවිධ ලෞකික ක්‍රියාකාරීකම් වල යෙදෙන්නේ නැහැ. අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. අද අපේ රටේ හුඟ දෙනෙකුට ඕන වෙලා තියෙන්නේ ලෞකික ජීවිතය තුළ කැපී පෙනෙන යම් යම් කාරණා ඉටු කරලා කීර්ති ප්‍රශංසා ලබා ගන්න. එවැනි බලාපොරොත්තුවක්වත් තිබුණොත් යම් කෙනෙක් තුළ එයාට මේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය පූර්ණව අවදි වෙන්නේ නැහැ. ටිකක් භාගයක් අවදිලා නතර වෙනවා. එතනින් එහාට යන්නේ. ඔහු තුල සම්පූර්ණ නෙක්ඛම්මයේ වැඩෙන්න ඕනේ. කරුණාව
මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාවන් වැඩෙන්න ඕනේ. සීලයේ උපරිම වෙන්න ඕනේ. ඒ නිසා මේ බෞද්ධ යෝගින් තේරුම් ගන්න මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම කියන එක ලෞකික ඌමනාවන් සපුරාලන මාර්ගයක් නෙවෙයි. මේක ආධ්‍යාත්මික මාර්ගයක්. මේකේ අවසානයේ නිවනයි. නමුත් ඒ නිවන වෙනුවට අන්‍යාගම් වලදී කියනවා නිර්විකල්ප සමාධිය කියලා. ඒ නිර්විකල්ප සමාධිය බොහොම ශ්‍රේෂ්ඨ සමාධියක්. ඒ නිර්විකල්ප සමාධිය තුල ආස්වාස ප්‍රාස්වාසයේ නතර වෙනවා. විස්මිත ප්‍රඥාවක් ඇති වෙනවා. වෙනසකට තියෙන්නේ අපි ඒගොල්ලයි අතර අර මම කලින් කියපු දර්ශනය තුල තියෙන වෙනස පමණයි. එහෙම නැත්නම් ඒගොල්ලොත් බොහොම පහසේ රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එතකොට අපිට මේදී එක ප්‍රශ්නයක් පැහැදිලි කිරීමෙන් තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට නිවනයි කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම එකක්මද කියලා පංගුවක් අහනවා. නෑ දෙකක්. එහිදී පැහැදිලි කරන්න ඕනේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්තු කෙනෙකුට පහසුවෙන් නිවන කරා යන්න පුළුවන්. ඔය බුද්ධ කාලේදී බණ ඇසූ පමණින් අරහත්ත්වයටපත් උනේ බොහෝ දුරට එවැනි තත්ත්වයටපත් වූ උත්තමයන් වෙන්න පුළුවන්. දාරුචීවර වාගේ මොග්ගරාජ ඒගොල්ලන්ට විශාල දහමක් අවශ්‍ය වුණේ නැහැ. ඒක ගාථා රත්නයක් ඇති වුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රය යන තාපසයන් ළඟට ගිහිල්ලා ඉන්දියාවේ හිටපු ඒ කාලේ මේ ධ්‍යාන වැඩිම ඉගෙන ගත්තා. පොත්පත්වල සඳහන් වෙනවා නේව සංඥා නා සංඥා යතන දක්වා භාග්‍යවතුන් වහන්සේ අරූප ධ්‍යාන වැඩුවා කියලා. නේව සංඥා නා සංඥා යතන දක්වා අරූප ධ්‍යාන වැඩුවා නම් උන්වහන්සේගේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය සම්පූර්ණ අවදි වෙලා තිබුණා. එවැනි උත්තමේ තමයි අවසානදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අපේ සමහර භික්ෂුන් වහන්සේලා වැඩි ශ්‍රද්ධාවෙන් කියනවා ඔය ආලාර කාලාමය ළඟ තිබුණා සියර්ම අයින් කරලා උන්වහන්සේ ආවා කියලා. එහෙම අයින් කරන්න බෑ. උන්වහන්සේ ධ්‍යාන වැඩුවෙන් පස්සේ ධ්‍යාන වසී වුණායින් පස්සේ ඒ ධ්‍යාන අයින් කරන්න බෑ. ඔය ඇඟේ තියෙනවා. ඔය ශක්තිය ආය යටට ගිහිල්ලා හැංගෙන්නේ නැහැ. දර්ශනීය වැඩි කියලා ආවා කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ තුල තිබුණු විස්මිත ප්‍රඥාවත් සංසාරික පුරුද්දත් වීරියත් හේතු කොටගෙන උන්වහන්සේට පුළුවන් වුණා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. එහෙම නැතුව ඒ ධ්‍යාන තේරම අතහැරලා ආවනේ. ඒව අතාරින්න බෑ. මෙහෙම කතා කියන්නේ මේ ධර්මයේ පිළිවෙල දන්නේ නැති පොඩි ළමයි වගේ කට්ටියක්. මේකිනුත් තේරුම් ගන්න ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ විස්මිත ශක්තිය අවදි කරගත්තයින් පස්සේ. උන්වහන්සේ නිවැරදි දැක්මක් කරා ගියා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. මේ දුකින් නිදහස් වෙන මාර්ගයේ තීරුම් ගත්තා. උන්වහන්සේ මාර්ගය සම්පූර්ණ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පත් වෙලා තමයි අපට ධර්මයේ දේශනා කරේ. ඒ නිසා මේ බෞද්ධ පින්නතුන්ට මේ ශක්තිය අවදි කිරීම තහනමක් නැහැ. අනිත් පැත්තෙන් බලපුවාම මේ ධ්‍යාන ශක්තිය අවදි කිරීමයි සුළු වෙනසක් තියෙන්නේ. මම කියේ සුළු වෙනස තියෙන දර්ශනය තුල පමණයි. අද වර්තමාන කාලේ පෘථිවි ශාසනයේ බිඳුවටම පිරිහිලා තියෙන්නේ. මගපල නිවන කරා යන පිරිසක් නැති තරමටපත් වෙලා. ඊටාම සුළු පිරිසක් තමයි ඉන්නේ. ඒ සමාජයෙන් ඈත් වෙලායි. එවැනි තත්ත්වයක් ඇති වෙන්න හේතුව තමයි මේ ඉහළ අධ්‍යාත්මික ක්‍රම පිළිබඳව අපේ ථේරවාදී බුද්ධ ශාසනය තුල අත්දැකීමක් නොතිබුණුකම. දැන් ගෙවුණු අතීතය ගැන හිතලා කම්පා වීමෙන් වැඩක් නැහැ. අපේ ශ්‍රද්ධාවන්ත පින්තුන් පින්වතියන් හැකි දෙනා නිවැරදි ධර්ම මාර්ගයට යන්න උත්සාහ දරන්න ඕනේ. දැන් මෙතන සිට විස්මිත කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීමේ පහසු මාර්ගය දක්වනවා. මේ දක්වන්නේ අත්දැකීම් තුලින්. එහෙම නැතුව පොතපත විතරක් බලලා නෙවෙයි.
ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතුව ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ මාර්ගය අවශ්‍ය නම් යන්න පුළුවන්. අපි මෙහි දක්වන්නේ බෞද්ධ භාවනා යෝගීකු මේ විස්මිත ශක්තිය අවදි කර ගන්නා මාර්ගයයි. ඒ නිසා එහි ප්‍රථම වෙන්න තමයි නිසි ලෙස සරණාගමනයටපත් වීම. අපි දන්නවා අද රටේ ඉන්න සීරම දෙන සරණාගමනටපත් වුණා කියලා හිතානේ. බුදුන් වහන්සේගේ ගුණ මොකක්ද දන්නේ? බුද්ධ ප්‍රතිමාවක් දිහා බලනවා. එහි ලස්සන බලනවා. ආලෝක තිරෙදි වර්ණ දිහා බලමින් පාන්පත්තු වල සුවඳු මල්ල විවිධ පූජාවන් කරනවා. එච්චරයි. ආම්දුරු කියවනවා. අහක් බලාගෙන අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ කියවනවා. මේක නිසි සරණාගමනටපත් වීම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ තුල තිබුණා වූ නවහරහාදී බුදු ගුණ මොනවද කියලා එකින් එක පිරිසිදු දැනගෙන ඒව අනුලෝම පටිලෝම මානසිකාරය සජ්ජායනය කරමින් මානසිකාරය කරලා බුදු ගුණ භාවනාව වශයෙන් වඩලා ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි කියලා සරණ යන්න ඕනේ. ඒක තමයි නිස්සරණාගම. ඊළඟට ධර්මයේ ස්වාක්ඛ්‍යාත වූ සාන්දෘෂ්ටික වූ ධර්මය. ඒ වචන වලින් කියන්නේ මේ ධර්මයේ තියෙන ගුණ. ඒ ගුණ වලින් කියන ධර්මයේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයේ වට්ටම් තුනකින් අවබෝධ කරගන්න තියෙන්නේ. පළවෙනි වට්ටම තමයි සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කරගැනීම. ධර්ම ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් කෙනෙකුට ඒ ඥානය ලබා ගන්න පුළුවන්. ඒ ඥානයේදී වැදගත් වෙනවා දුකින් නිදහස් වීමේ මාර්ගයනොත් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ තුලින් මෙයා සම්මා දෘෂ්ටියටපත් වුණු කෙනෙකුත් බවට පත් වෙනවා. ඊළඟට සංඝ රත්නයේ සරණ යන්න ඕනේ. සංඝ රත්නයේ හඳුනාගන්නේ සිවුරු පිරිකර වලින් නෙමෙයි. ඔහු තුල ඇත්තා වූ අධ්‍යාත්මික ගුණය තුලින්. චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරිස පුද්ගලායස භගවතු ශ්‍රාවක සංඝෝ වශයෙන් තමයි සංඝ රත්නය හඳුන්වලා තියෙන්නේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගස්ත පලස්ත පුරුෂ පුද්ගලයෝ 8 දෙනා තමයි සංඝ රත්නය වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ අනුව තීරුම් අරගෙන සංඝ රත්නයේ සරණ යන්න. නමුත් ඒ අතරදී ලංකාවේ වර්තමාන ශාසනික තත්ත්වයන් උඩ මේ අය දුස්සීලියෝ මේ අය හොඳ නැහැ කියලා දන්නොදී ඒගොල්ලෝ පිළිගු කරමින් දගලන්න යන්නත් තිබා. ඒ පන්සල් වල භික්ෂුන් වහන්සේලාත් විශාල සේවයක් කරලා තියෙනවා. ආධ්‍යාත්මික නුවණක් මේ ධර්මය ආරක්ෂා කරගෙන යෑම ලොකු සේවයක්. දැනුත් ඒ අය බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා බාහිරින්. අභ්‍යන්තරයෙන් නෙවෙයි. අන්‍යාගම වලට එන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නවා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලාට තුවටම් කරන්න ඕන දානමාන ආදී දෙන්න ඕන. නමුත් තමන්ගේ හිත තුළ තියෙන්න ඕන නිවැරදි දැක්මක්. මේ අය නෙමෙයි ආර්ය මහා සංඝ රත්නය කියන්නේ. ඒ නිසා එවැනි අවබෝධයකින් යුතුව සංඝ රත්නයේ සරණ යාම තමයි නිසි පිළිවෙත. මේ විදිහේ තෙරුවන් සරණ ගියා කෙනා තුළ තියෙන්න ඕන ඊළඟ අංගය තමයි සීලය. අද වර්තමාන කාලෙත් මේ කුණ්ඩලිනිය කරගන්න කියලා යම් තරුණ පිරිස් උත්සාහ දරනවා. ඒගොල්ලෝ සීලස්කන්ධය පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැහැ, උනන්දුවකුත් නැහැ. ඔය තැන් වල මේවට උපදෙස් දෙන අය ඉන්නවා. ඒගොල්ලෝ භාගයට අවදි කරගත්තු අය. මේගොල්ලෝ මේ විදිහේ උපදෙස් දෙන්නේ නැහැ. ආරම්භයේ රවුලෝ ආගෙන අධිමානසික ශක්තිය ලබා ගැනීමේ පිස්සුවකින් දඟලන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එහෙම අයට මේ ශක්තිය අවදි වෙන්නේ නැහැ. යෝග දර්ශනයේ තුලත් යම නියාම කියන දෙකෙන් අදහස් වෙන්නේ සීලයයි. ඒ යෝග දර්ශනේ යම නියාම ආසන කියලා කොටස් තුනක් තියෙනවා. ආසන වලින් කියන එකෙන් අදහස් වෙන්නේ නිසි විදිහට පළක බඳලා කය ඍජුව තියාන ඉන්න පුළුවන් වෙන විදිහට
තමන්ගේ කය හසුරවන්න පුළුවන් වීම. ඒ සඳහා යෝගාභ්‍යාස කරනවා. ඊළඟට උන් ප්‍රාණයාම කරනවා. ප්‍රාණයාම කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ඇඟිලි තුඩු වලින් පාලනය කරමින් කරන විශේෂ අභ්‍යාසයක්. ඊළඟට මේගොල්ල දැනුමක් ලබනවා ශරීරයේ තියෙනවා කියන චක්‍ර පිළිබඳව. ඇත්තටම මේ එකක්වත් බෞද්ධ යෝගියට අවශ්‍ය වෙන්නේ. චක්‍ර වර්ණ දෙයුරු පිළිබඳ අවබෝධයක් හෝ ප්‍රාණයාම කිරීමක් අවශ්‍ය වෙන්නේ. ආනාපාන සති භාවනාවෙන් මේ සියල්ලම ඉටු වෙනවා. මේ ආනාපාන සති භාවනාව දිගටම කුණ්ඩලිනිය අවදි වෙච්ච කෙනෙකුට කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු මේ අවස්ථාවේ දෙන්න බෑ. කාලයක් නෑ. පොඩි පොඩි වෙනස් වීම් වෙනවා තමයි. නමුත් අවසානයේදී ආනාපාන භාවනාව සිද්ධ වෙනවා. අපේ බෞද්ධ යෝගීන් එහෙමනම් කරන්න තියෙන්නේ සරණාගමණයෙන් පස්සේ නිසි ආර්යකාන්ත සමාධි සම්පත්තිනික සීලේ පිහිටන්නේ. දන් දීම වැනි පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්න ඕනේ. එහෙම නැතුව දන් දීමකින් තොරව සීලය සම්පූර්ණ වෙන්නේ. දැන් අද මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න කියන උත්සාහ දරන අය කවදාකවත් දානයක් දෙන්න පුරුද්දක් නැහැ. එහෙම නැති කෙනාට මේ ශක්තිය අවදි කරගන්න බෑ. පරිත්‍යාගයේ තියෙන්න ඕනේ. කිසිදු ප්‍රතිලාභයක් නොලබා අනුවෙනුවෙන් සේවය කිරීම. ඒක තියෙන්න ඕනේ. එහෙම තියෙන කෙනාට ඊළඟට පළඟ බඳලා ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමාධි සම්පත්තිනික සීලය තියෙන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණේ පිළිබඳව කිසිදු උනන්දුවක් පහුගිය කාලේ ඇති වුණේ නැහැ. එතකොට ඒ සීලය සමග තියෙන කායික මානසික පාරිශුද්ධතාවය. මෙන්න මේක අන්‍යාගමික යෝගින්ගේ ඇති වුණා යෝගාභ්‍යාස සහ සජ්ජායනය කිරීම, ඕම්කාරයේ සජ්ජායනය කිරීමෙන් සහ යෝගාභ්‍යාස පුහුණු වීමෙන්. අපි ඒව අවශ්‍ය නැහැ කියනවනම් මොකද්ද කරන්න ඕනේ? අපි ඒ වෙනුවට කරන්න ඕනේ নমස්කාර ක්‍රියාවන්. අපි එලෙස පහසුවෙන් පුහුණු කරන්න පුළුවන් নমස්කාර පිළිබඳව ඉගෙනන වීඩියෝ එකක් මේ channel එකේ දාලා තියෙනවා. ඒක බලන්න. දණ්ඩ නමස්කාරය සහ වජිරාසන නමස්කාරය වශයෙන් වන්දනා ක්‍රම දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදිහේ සීලය සම්පූර්ණ කරගන්න යෝගියා මේ නමස්කාරයන් යෙදෙන්න ඕනේ. ඒ පිළිබඳ විස්තර ඒ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. ඒ අතරදී ඕම්කාරයේ සජ්ජායනය කරන්නේ සාමාන්‍ය බෞද්ධයෝ. සජ්ජායනා කරා කියලා වරදකුත් නැහැ. නමුත් අපි රටේ ශාසනික සිරිත් විරිත් තියෙනවානේ. ඒවට ගරු කරන්නත් ඕනේ. ඒ නිසා වඩා සුදුසු සජ්ජායන විදිය තමයි නමෝ බුද්ධාය කියලා දිගටම සජ්ජායනය කරන එක. ඊළඟට මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න උත්සාහ කරන යෝගියා විශේෂයෙන් තව කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සජ්ජායනය කිරීමේදී ඇදලා පැදලා තාලට මේක කියන්නේ නැතුව ඉන්න. භාගතුන් වහන්සේ දක්වලා තියෙනවා. ගීතස්සර සූත්‍රයේ තියෙනවා. දීක්ෂවරයෙන් බණ කියන්න උන්ට දොස් පහකි කියලා. එක ප්‍රධාන දෝෂයක් තමයි දීක්ෂවරයෙන් බණ කියන්න උන්ට සමාධියක් බිඳෙයි කියලා තියෙනවා. ඒ කියන්නේ දීක්ෂවරයෙන් ඇදලා පැදලා ඔය ගාත කියන අයට කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. අපේ වර්තමාන ශාසනයේ පුරුදු වෙලා තියෙන්නේ වැඩි දිනෙක ඒ විදිහට දීක්ෂවරයෙන් සජ්ජායනය කරන්න. බලන්න ඔය පිරිත් එහෙම සජ්ජායනය කරද්දී මොනතරම් අදිනවද කියලා. ඉතින් ඒ ක්‍රමයේ අපේ ශ්‍රාවකින්ට පුරුදු වෙලා දැන් තියෙන්නේ. අන්න ඒකෙන් සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. නමෝ තස් භගවතු වරහතෝ කිව්වොත් මේක එහාට අදිනවා මෙහාට අදිනවා. එහෙම අවශ්‍ය නැහැ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ ප්‍රමාණවත්. දැන් ඉතිපිසෝ ගාතාව කියනවනේ මේක ඇදලා පැදලා තටමල කියන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ආන්ගේ විදිහට කෙටි සූරෙන් කියන්න ඕන.
ඊළඟ නමෝ බුද්ධාය කියන එකත් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය එහෙම කියන්නේ කිව්වොත් ඒක වැඩක් නෑ. කොහොමද කියන්නේ උනේ? නමෝ බුද්ධාය 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 ආන්ගේ විදිහට කෙටි ස්වරයෙන් කියන්නේ. ටිකක් දවසක් මේ සජ්ජායනය ආරම්භ කරනකොට ටික ටික Tamanට ආබාධයක් නොවන පරිදි මේ නල්ලට හිත තියන සජ්ජායනය කරන්න පුරුදු වෙන්නත් ඕනේ. ඒ විදිහෙන් මේ নমස්කාරයේ සජ්ජායනය කරන ශ්‍රාවකයාට භාවනාව තියෙනවා. අපි ප්‍රාණයාම භාවනා කරන්නේ බෞද්ධ ක්‍රමයට. ඒ වෙනුවට අපි දැන් පුහුණු වෙලා තියෙනවා, පුහුණු කරවලා තියෙනවා සිය ගානකට. ඒ තුලින් හැබෑ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මොකද්ද? මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව කියලා අද විවිධාකාර භාවනා වඩනවා. ඉව සියල්ලම අමතක කරන්න. තමාසුපත් වේවා කියලා හිතලා ඊට පස්සේ ඔබට මෛත්‍රී අරමුණ ගන්න ධ්‍යාන මොක්ෂ ලබාගත්තු උතුම් කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙනවා. එවැනි කෙනෙක් සිහිපත් කරලා ඔහු සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න. එච්චරයි. මෙහෙම මේ নমස්කාරයේ සජ්ජායනය කරමින් අර කල්යාණ මිත්‍රයෙක් ඒ කියන්නේ ධ්‍යාන විමුක්ෂ මාර්ගඵල ලැබපු සිහිපත් කරන භාවනා කරනකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේත් ඒක දැනගෙන ඉන්න ඕනේ. උන්වහන්සේගේ සිත තුළින් නිරන්තරයෙන්ම කරුණාවෙන් යුතුව උන්වහන්සේගේ ශක්තිය ප්‍රදානය වෙනවා තම ශිෂ්‍යයා කෙරෙහි. ඒදී අවසාන කාලෙදී දෙදෙනා කොහේ දුර හිටියත් කතා කරගෙන එකම වෙලාවකට භාවනා කරන්න ඕනේ. එහෙම ටික දවසක් කරගෙන යනකොට ශිෂ්‍යයාගේ ධ්‍යාන ශක්තිය මතුවෙනවා. මේ කුණ්ඩලී ශක්තිය අවදි වෙන්න පටන් ගන්නවා. අන්නේ අවදි වෙන්න පටන් ගත්තයින් පස්සේ තමන් කරෝ මෛත්‍රී භාවනාව වෙනසක් කරනවා. ඒකෙදී තමාට තම ගුරුවරයා ළඟට සියලු සත්‍ය සූපත් වේවා කියලා අරමුණ ගන්නවා. තව ටිකක් පුහුණු වුණාන් පස්සේ ගුරුවරයා ගැන සිහිපත් කරන්නේ සියලු සත්‍ය සූපත් වේවා කියලාම අරමුණ අරගෙන අපමානව සහ මහත්ගතව පතුරවන්න පුහුණු වෙන්න ඕනේ. අන්නේ විදියට නිසි විදියට පළඟ බැඳගෙන කය ඍජුව ග්‍රීවයේ තියාගෙන මෛත්‍රී දහන්ටපත් පිට කෙනාට ඊළඟට අපි උපදෙස් දෙන්නේ ආනාපාන භාවනාව කරන්න. ඒ සම්බන්ධයෙන් අපි විතර අපි ග්‍රන්ථයක සඳහන් වෙනවා ආනාපාන සති භාවනාව පිළිබඳව. ඒ හොඳින් පරිශීලනය කරපු ශ්‍රාවකයා තම ගුරුවරයා ළඟට යන්න ඕනේ. ගිහිලා ඔහු ඉදිරිය ආනාපාන සති භාවනාව වැඩුවොත් ඔහුට මිනිත්තු 20ක් වැනි කාලයකදී ඊටාම සාර්ථක ආනාපාන සති භාවනාවෙන් ධ්‍යානයටපත් වෙන්න පුළුවන් වෙනවා. අවුරුදු 100 ගණනක් තිස්සේ මේ ආනාපාන භාවනාව ගැන කතා කරනවා. ධ්‍යානයටපත් වෙන්නේ. අද මේ ආනාපාන භාවනාව පිළිබඳව දේශනා කරන ලද භික්ෂුන් වහන්සේලා 100 ගණනක්. මම හොඳාකාර දන්නවා මේ අයගෙන් වැඩි දෙනෙක් 99%ක්ම පළවෙනි ධ්‍යානයටවත් වෙලා නැහැ. පොතේ තියෙන දේ කියවන සූත්‍ර දේශනා. එච්චරයි. ඉතින් ඒව අහලා ඒව බලලා කෙනෙකුට ආනාපාන සති භාවනාව වඩන්න බෑ. ආනාපාන පබ්බේත් ආරම්භ වෙන්නේ අරඤ්‍යගතෝ වාසුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා කියලා. හරියට කය ඍජුව ක්‍රීවේ ඍජුව පළඟ බැඳගෙන මේ භාවනාව වඩන්න කියලායි තියෙන්නේ. දැන් මේ අවස්ථාවේ උට අපි ශ්‍රාවකයට පුළුවන් නම් ඒ විදිහට ඉඳගෙන මේ භාවනාව වඩන්න. ඒ වගේම සුදුසු කල්යාණ මිත්‍රයා ශිෂ්‍යයාට භාවනාව වඩන්න කියලා පැත්තකට වෙලා ඉන්නේ. පුංචි දරුවා අම්මා අතින් අල්ලලා නැගිටිනවා වාගෙම අර නිසි කල්යාණ මිත්‍රයා දුර ඉඳලා බලන ඉඳලා තම ශිෂ්‍යයා
නිසිමකට ගන්නවා. ධ්‍යානයටපත් කරන්න උදව් කරනවා. ඒක එදත් තිබුණු ක්‍රමයක්. ඒව යටපත් වෙලා ගියා. කියවීමකට පමණක් භාවනාව සීමා වෙලා තිබුණා. නම් ආන්ගේ විදිහට ආනාපාන සති භාවනාවෙන් ධ්‍යානයටපත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සතර කමඨහන් සම්පූර්ණයෙන් වඩන්න ඕනේ නැවතත්. ඒදි පිළිකුල් භාවනාවෙන් අට්ටික සංඥාවෙන් ධ්‍යානයක් ලබන්න පුළුවන්. මේ විදිහේ මේ විස්මිත ධ්‍යාන ශක්තිය අවදුණයින් පස්සේ හරිම පහසුයි අර්පණා. එහෙම නැත්නම් ඒ ධ්‍යාන ගන්න. අට්ටික සංඥාව අරගෙන දවස් දෙකක් තුනක් භාවනා කරොත් එයාට පුළුවන් ඇටසැකිල්ලේ තමන්ට ඕන කොටස් එකක් දෙකක් තුනක් පිළිබඳව අරමුණු අරගෙන ධ්‍යානයන්ටපත් වෙන්න. මේ අට්ටික සංඥාවෙන් ඇටසැකිල්ලක් දිහා බලලා යම් කෙනෙක් අර්පණා තුනක් ලබා ගත්තා නම් ඔහුට නිවන කරා යන්න ඉතා පහසුයි. ඒ වගේම නවසීවිතික භාවනා වඩන්න ඕනේ. ධාතු මනසිකාර්ය වඩන්න ඕනේ. බහුල ඉරියාපත භාවනාව වඩන්න ඕනේ. අවසානයේදී කියන්න තියෙන්නේ කායගත සතිය දැක්වෙන භාවනා 14ම වඩන්න. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කායගත සති වඩත් නම් කෙනෙක් නිවන වළඳයි කියලා. කායගත සතිය නොවලදත් නම් මේ නිවන නොවලඳයි කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව දැන් බෞද්ධ යෝගියා නිවන කරා යනම භාවනාවක යෙදිලා ඉන්නේ. අර විස්මිත ශක්තියට මොකද වෙන්නේ? ඒක ටිකින් ටික ඉහළට එනවා. මේ භාවනාව වඩද්දී. එවෙදින් හතරවෙනි ධ්‍යාන දක්වාපත් වෙනවා. ඒ වෙනකොට සතර සතිපට්ඨාන භාවනා සියල්ලම වඩලා ඉවර වෙනවා. අවසානයේදී ඒ හතරවෙනි ධ්‍යානයට කිට්ටු වෙනකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනා වඩන්න ඕනේ. එහිදී කෙනෙකුට පුළුවන් සූත්‍ර දේශනාවේ දක්වලා තියෙන විදිහට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝග වශයෙන් gaduwak වශයෙන් හුලක් වශයෙන් අගනහොත් පාපයට හේතුවක් වශයෙන් ආබාධනොත් අනේක විද පීඩාකාරී දෙයක් ලෙස පරණොත් තමාටය දෙයක් නොවන ලෙස පළුවක නොත් පළු දින දෙයක් වශයෙන් ශූන්‍ය නොත් හිසුවක් වශයෙන් අනත්ත නොත් තම වශයෙන් පවත්වාගත නොහැක දෙයක් වශයෙන් විදසුන්නෝනින් දකින්න ඕනේ. අන්නේ වෙනි ශ්‍රාවකයා හතරවෙනි ධ්‍යානයේ උච්ච තත්ත්වයටපත් වෙනවා. මේ ධ්‍යාන ගැන කතා කරද්දී අපේ අය හිතනවා මේක හරියට මේ විභාගයක් පාස් වුණා වයි කියලා. නෑ මේ හතරවෙනි ධ්‍යානෙත් අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි අවස්ථාව හීන තත්ත්වය. ඊළඟට මධ්‍යම උච්චත කියලා අවස්ථා තුනකටපත් වෙනවා. උච්චත අවස්ථාවටපත් වුණායින් පස්සේ තමයි ආස්වාද ප්‍රාස්වාදේ පො සංහිඳී යන්නේ. මෙන්න මේව හතරවෙනි ධ්‍යානයටපත් වුණු එක්කෙනා මේ උච්ච තත්ත්වයටපත් වෙනකම් විපස්සනා භාවනාව කරන්න ඕන ගැඹුරින්. ඒක සුද්ධ විදර්ශනා භාවනාව. එෙහිදී ඇතීම නැතිවීම පිළිබඳ ඥානය ලබා ගන්න. එතන සිට අවසානයේදී මේ සියලු සංස්කාරයන් අනිත්‍යයෙන් දුක්ඛයෙන් අනාත්මයෙන් මේ එකකටවත් මම ඇලෙන්නේ නැහැ කියලා උපේක්ෂාවටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. අන්නේ ලබන උපේක්ෂාවට කියනවා සංකාරුපේක්ෂා ඥානය කියලා. මේ සංකාරුපේක්ෂා ඥානය කියන්නේ හිත තුල විතරක් ඇති වෙන දෙයක් නෙමෙයි. මේක මුළු සිරුරටම දැනෙනවා. අවසානයේ මේ සිරුර වම දකුණ වශයෙන් දෙකට බෙදෙනවා. ඊට පස්සේ චිත්තය කොහෙවත් යන්නේ නැහැ. උද්දච්චය නතර වෙනවා. පීල් එකට දැම්මා වගේ. දැන් අරහත් ඵල සමාපත්තියට කිට්ටු වෙනවා යෝගියා. ඒ පිළිබඳව මේ අවස්ථාවේ දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වත් ශ්‍රාවක සාගරණ පෙන්වී මේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය අවදි කරගෙන තමන්ට නිවන කරා යන්න මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා කියන එකයි. ඊළඟට මේ යෝගියා නිතරම උත්සාහ කරන්න ඕනේ. කිසිම වෙලාවක දික්සුවරින් බණ කියන්නේ සත්‍යයන්ට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ඒව අහන්න හොඳත් නෑ.
තමන්ගේ පාඩුවේ ඉන්න ඕනේ. එයා කරන්න තියෙන වැඩ මොකද? මේ තමන්ගේ භාවනා කරන අතර පුළුවන් තරම් අන්නයින්ට පිහිට වෙන්න ඕනේ. පුළුවන් තරම් දාන ආදී පුණ්‍ය කර්ම වල යෙදෙන්න ඕනේ. මෛත්‍රී ධ්‍යාන වඩන්න ඕන උපරිමයට අප්‍රමාණ චේතු විමුක්තිය දක්වා. අප්‍රමාණ චේතු විමුක්තියටපත් වෙච්ච ශ්‍රාවකයා තුල තිබුණු පැරණි පාප කර්ම බොහොමයක් ක්ෂය වෙනවා. ඔහුට දෙවිවරුන්ගේ, මිනිස්සුන්ගේ පමණක් නෙමෙයි අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ඇති වෙනවා. ඔහු කරදරයකින් තොරව පාප කර්ම වලින් නිදහස් වෙලා විමුක්තිය කරා යන ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන තමයි අපේ බෞද්ධ භාවනාවේ යන්න තියෙන්නේ. මෙතනදී ඒ කුණ්ඩලිනිය කියන එක වචනයක් පිළිබඳව වෙනසක් පමණයි ධානයට කියන්නේ. නමුත් මේ කුණ්ඩලිනී ධානයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේක වේගයෙන් උඩට යනවා. ඊළඟට මේකේ තියෙන පොඩි අවාසියකුත් තියෙනවා. අවාසිය තමයි ඵල සමාපatti වල නතර වෙන්නේ එකින් එකට. උච්චාවචනයන් ඇති වෙනවා. එහෙම ගිහිල්ලා අවසානයේදී ඉහළ සමාධියකටපත් වෙනවා. ඒක යෝග ක්‍රමයේදී කියන්නේ නිර්විකල්ප සමාධිය කියලා. අපි මේ සමාධියට කියන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. මේ දෙක අතරත් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් අපේ වර්තමාන ශ්‍රාවකයෝ උත්සාහ කරන්න ඕනේ මේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්තයින් පස්සේ විදර්ශනාවට මුල් තැන දීලා මාර්ගඵලවලටපත් වෙන්න. ඒදී කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්ත යෝගියාට තියෙන විශේෂ වාසියක් තමයි අනිමිත්ත අපනීත හා ශූන්‍යත කියන විමෝක්ෂ මොකතුනට බොහෝම පහසුවෙන්පත් වෙන්න පුළුවන් වෙනවා. එයාට නිවන් මාර්ග ඉක්මන් වෙනවා. මේ විදිහට බලපුවාම මේ යුගයේ වසර අවුරුදු 7ක් පමණ කෙටි කාලයක් තුල මග්ගඵල ධාන මොක්ෂයන්ටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් බැරි වෙලා තියෙන්නේ මොකක් හින්දාද? ඒ බාධකයේ තියෙන ශාසනය තුලින්මයි. අද අපි ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලා බොහොමයක් ඉන්නවා. මේ කවුරුත් කරන්නේ සූත්‍ර පිටකේ තියෙන දෙයක් පරිවර්තනයක් වශයෙන් සරල භාෂාවකින් කියවීම පමණයි. සූත්‍ර දේශනා අහලා පමණක් මේ මාර්ගය යන්න බැස්. ධර්ම ශ්‍රවණයේ ආරම්භය තමයි. නමුත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ මගඵල ධ්‍යාන මොක්ෂ ලබාගත් උත්තමයෙකුගෙන් පමණයි. එහෙම නැත්නම් ඔය එක තැනම පල්ලෙවි ඉන්නවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් පින්වතියන් උත්සාහ දරන්න ඕනේ කිසිම කායික මානසික පාරිශුද්ධතාවකින් තොරව කැමැති විදියට ඉඳගෙන ඔය භාවනා කරන්න ක්‍රමේණ ලංකාවේ තිබුණේ. ඒක සම්පූර්ණයෙන් පිටු දකින්න ඕනේ. මේ নমස්කාරයේ සජ්ජායනේ දිගටම කරන්න අවශ්‍ය නැහැ. සජ්ජායනන දිගට කරන්න වෙනවා විදිහින් විද. මේ নমස්කාර ක්‍රියාවන් හරියට කරොත් මාස 6ක් විතර යනකොට ඔබට හිසේ බර ගතියක් ඇති වෙනවා. নমස්කාරය කරන ඔළුව පහත් කරන්න බැරුව යනවා. අපහසුවක්. ඒ අපහසුයෙන් පෙන්눔 කරන්නේ ඔබට දැන් নমස්කාර ක්‍රියාවන් කරලා ඇති කියන එකයි. අන්න ඒ බව තමන්ගේ ගුරුවරයාට කියන්න ඕනේ. ඒතුළු ගුරුවරයා දැනගන්නවා මොහුගේ විස්මිත ධ්‍යාන ශක්තිය මේ කුණ්ඩලිනී අවදියෙන් කිට්ටු වෙලා තියෙනවා. ඒ ගුරුවරයා උපදෙස් දීලා ඔහුට සුදුසු භාවනා ක්‍රම කියලා දෙනවා. අඩුපාඩු තියෙනවා නම් ඔහු තුල පෙන්ලා දෙනවා. මෙන්න මේ විදිහටයි අපේ බෞද්ධ භාවනාව යන්න ඕනේ. ඉතින් අපි නැවතත් කියනවා අපේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ කුණ්ඩලිනී ශක්තිය කියලා අරුම පුදුම මේ ඇල්ඩින්ගේ පහන එකක් නෙමෙයි මේක. මේකත් නිසි විදියට සීලයේ ඉඳගෙන කෙළ යුතු භාවනාව. සීල සංවරයක් නැතුව, සංසුන්කමක් නැතුව, ධර්ම අවබෝධයක් නැතුව ඔය කඩුවතු කොස්සතු කඩන්න, ගල් පෙරලන්න කියලා හිතාන, ගහ ගන්න කියලා හිතාන
මිනිසුන්ට හානි කරන්න පුළුවන් ශක්තියක් ගන්න පුළුවන් කියලා හිතාන මේ ශක්තිය අවදි කරගන්න આવුත් එයා විශාල අමාරුවකටපත් වෙනවා අසාර්ථක වෙනවා. ඒ නිසා මේ කුණ්ඩලිනී කියන්නේ විස්මිත ආධ්‍යාත්මික ශක්තිය. අපි හිතමු බෞද්ධ නොවන යෝගීෙක් මේ ශක්තිය අවදි කරගත්තා. ඔහු ඊටා සාන්ත ගතිගුණ ඇති විරිසිත ප්‍රඥාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඔහු තුල විවිධාකාර සිද්ධි බල ඇති වුණත් ඔහු කිසිම කෙනෙකුට හානියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සිද්ධි බල වලින් කරන්නේ මිනිස්යාට සේවයක් පමණයි. නමුත් අද අපේ රටේ තියෙන ඉන්න සමහර දෙනාගේ මේකට මේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ විස්මිත වැඩ කරලා ජනප්‍රිය වෙන්නයි. යම් කෙනෙක් ජනප්‍රිය වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනේ ඒ කියන්නේ තමන්ගේ දැඩි මමත්වය තුල ඒක සිද්ධ වෙන දෙයක්. එයාගේ මේ විස්මය ශක්තිය පූර්ණ අවදි වෙන්නේ නැහැ කවදාවත්. අතරමැද තියෙනවා. එහෙම ඉන්න කෙනා ඉතින් මම කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්තා කියලා විවිධ ක්‍රම වලින් ප්‍රසිද්ධියටපත් වෙලා ඔය විවිධ විලාසෙන් ඇඳුම් පැළඳුම් ඇටමාලා අරවා මෙව දාන කොණ්ඩ රැවුල් වාගෙන මහා ඊශ්වරේ වශයෙන් පීන්න ඉන්න හදනවා. එයාට කොහෙවත් යන්නේ නැහැ. ඒකයි වෙන්නේ අවසානයේ. අවසානයේදී කියන්න තියෙන්නේ එවැනි අර්ධ වශයෙන් මේ ශක්තිය අවදි කරගත්තු දැඩි මමත්වයෙන් යුතු පුද්ගලයෙක් ඉන්නවා. එයා නිසීලස තෙරුවන් සරණ ගිය සීලේ පීති අපේ උපාසකම්ම කෙනෙක් උපාසක කෙනෙක් තරම්වත් වටින්නේ කියන එකයි. ඒ නිසා මේ කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න. අපේ සමාජයේ තිබුණු දුර්මත අයින් කරන්න. දැන් අපේ බෞද්ධ සමාජයේ තියෙන ධානයක්වත් ඕනේ විදර්ශනා වලම ඒක සම්පූර්ණ ධර්ම මාර්ගයෙන් පිටත හිස් වැඩ. එහෙම කරන්න බෑ. සම්මා සමාධිය කියන්නේ හතරවෙනි ධ්‍යානයටපත් වීම ගැන කියන්නේ නැතුව ශනික සමාධිය ගැන කියනවා. ඒවත් මේ මාර්ගයේ යන්න ප්‍රමාදයේ ඇති වීරිය නැති පුද්ගලයෝ කියන කතා. ඒවා කවදාකවත් හරියන්නේ නැහැ. ඒ වගේම නිර්වාණ මාර්ගයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මාර්ගයට පිටින් යන්නත් බෑ. නමුත් මේ කුණ්ඩලිය අවදි කිරීම බාහිර දෙයක්. මේ අවදි කරගත්තයින් පස්සේ ඇති වෙන චිත්ත ශක්තිය තුල නිර්වාණ මාර්ගයේ පහසෙන් යන්න පුළුවන් වෙනවා. එදත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි යුගයේදී විවිධ ධානලාභීන් පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවේ නැහැ ඔබ ධානයටපත් උනේ ප්‍රාණයාම කරලාද? ඔබ ධානයටපත් උනේ මේ මොනවද කසින භාවනා වඩලාද? වෙන ක්‍රමයකින්ද කියලා ඇහුවේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගත්තා ඒ ධානලාභීන් විස්මිත ප්‍රඥාවෙන් යුක්තයි. ඒ අර ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරන ධර්මයේ ඒගොල්ලෝ පැහැදිලිව නිර්වෘල්ව වටහාගෙන එතනම උත්තම තත්ත්වයටපත් වුණා. එවැනි අය තමයි මහා කාශ්‍යප, දාරුචීවර, පුකුසාති, මෝගරාජ වැනි උත්තමී. ඒව සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා වුණත් ওই විදිහේ කිසියම් අධ්‍යාත්මික පුහුණුවක් ලැබෙමින් හිටපු කෙනෙක්. මොකද සරියුත් රහතන් වහන්සේ පිළිබඳව සූත්‍ර දේශනාවලදී දැක්වෙනවා සමහර අවස්ථාවේදී උන්වහන්සේ දිසා 8ටම බැඳලා තියෙනවා. මේ දිසා නමස්කාරය කරන්නේ ඒක ඔය දණ්ඩ නමස්කාරය කරන ක්‍රමෙම තමයි. චෝදනාවක් එල්ල වුණා භාග්‍යවතුන් වහන්සේට ඒක භික්ෂුවක් ඇවිදින් කලකරා භාග්‍යවතුන් වහන්සේ සරියුත් රහතන් වහන්සේ දිසා වඳිනවා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සරියුත් රහතන් වහන්සේට එන්න කියලා පණිවිඩයක් ඇරියා. උන්වහන්සේ ආවා. ඇත්තද දිසා වඳිනවා කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. ඊට පස්සේ සරියුත් රහතන් වහන්සේ මෙහෙම උත්තරයක් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මගේ පළවෙනි ගුරුවරයා අස්සජී රහතන් වහන්සේ. උන්වහන්සේ ඉන්න තැනක් මම දන්නේ. මම ඒ නිසා ගුරුවරයා සිහිපත් කරලා දිසා 8ටම වඳිනවා. හැමදිනම භාග්‍යවතුන් වහන්සේක පිළිගත්.
වන්දනේ වැරදි කිව්වේ නෑ. අරමුණත් ඒ අරමුණ හරි කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට? අද යම් කෙනෙක් වන්දනයක එහෙම දෙන ආවුවා යෝග කියනවා. මොන තරම් පෞකාර කතාවක්ද? මෙන්න මේ කතා හින්දා තමයි ශාසනය පිරිහිලා ගියේ. දැන්වත් මෙව්වයි නිවැරදි වෙන්නේ. ඔය දිසාවඳින පුද්ගලයින්ටත් භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් වන්දනීය වැරදි කිව්වේ නැහැ. ඒ වන්දනය කරද්දී පවත්ත ගන්න ඕනේ හිතයි හරි ගස් ගන්න කිව්වේ. අනික භාග්‍යවතුන් වහන්සේ මේ වන්දනේ අනුදැනව දාලා ඔය අභිවාදන සීලිස්ස කියන ගාථාවෙන් කියන්නේ නිතර වඳින පුදුන කෙනාට උත්තමින්ද එයාගේ ආයුෂ වර්ණය සැපේ බලේ වැඩි වෙනවා කියලා. ඇයි අපි මේ රටේ ඉන්න මේ බණ කියන හාමුදුරුවෝ කැමති නැද්ද? මේ රටේ අපේ ඉන්න ශ්‍රාවකයෝන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කරන්නේ. ඇයි මෙච්චර මේ සිව්පස්සේ අරගෙන නිහඬ වෙලා ඉන්නේ? ඒගොල්ල අභිවාදන සීලිස්ස කියලා ගාථාව කියනවා උපාසකම්මලා පිටිපස්සේ පැත්ත උස්සලා ඔළුව බිම ගහගෙන සාදු කියනවා. මේක වන්දනයක් නෙවෙයි. ඒ අභිවාදන සීලිස්ස කියන ගාථාවෙන් කියවිලා තියෙන්නේ එක් එක්කෙනා වඳින්න ඕන තම තමන් උත්තමයින්ද. වික්ෂුවක් වුණත් තමන්ගේ ගුරුවරයාට වඳින්න ඕන. ගුරු ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේ කෙනෙක් වුණත් භාග්‍යවතුන් වහන්සේට හෝ භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ඒ නමින් හෝ වඳින්න ඕනේ. ඒ වන්දන ක්‍රමයේ තුලින් ආයුෂ වර්ණ සැප බලත් ඇති වෙනවා. අමතර ලාභයක් වශයෙන්. ඒ ලාභේ මේ ශාසනයට ගන්න උනන්දුවක් නැහැ. ඒ නිසා දැන්වත් මේ පිරිහීමටපත් වෙලා තියෙන විනාශ වෙලා තියෙන ප්‍රතිවිද ශාසනය තේරවාදී බුද්ධ ශාසනය තුල නැවත ඇති කරගන්න වෙනවා. පින්වත් සියලු දෙනාම මේ নমස්කාරය සහ සජ්ජායනයේ පුහුණු වෙන්න. ඒ নমස්කාරය සහ සජ්ජායනයේ පුහුණු වෙනකොට ඊ타ම පහසුවෙන් සිද්ධාසනයේ පద్මාසනයේ සුඛාසනයේ වජිරාසනයේ වැනි භාවනා ඉරියව්වකින් පැයක් පවන සුවයෙන් ඉන්න පුහුණු වෙනවා. අන්න එහෙම පුහුණු වෙලා භාවනා කරනකොට තමයි මේ විස්මිත කුණ්ඩලිනී ශක්තිය අවදි වෙන්නේ. එහෙම නැත්නම් ධානා ශක්තිය අවදි වෙන්නේ. මේ කුණ්ඩලිනී ශක්තිය කියන්නේ ඉන්දියාවේ යොදපු නමක්. කුණ්ඩලිනිය කියන්නේ නාගයාට කියන නම. සංස්කෘතිය. නාගයෙක් වාගේ කුඳුර හැන දිගේ උඩන මේ ශක්තිය යන්නේද මේකට නාග ශක්තිය කියලා කිව්වා. ඊට පස්සේ කුණ්ඩලිනිය වශයෙන් සඳහන් කරා. ඒ ශක්තිය ඉහළට යද්දී විවිධ කාර්ය සිද්ධි බල ඇති වෙනවා. විවිධාකාර සිද්ධි බල බෞද්ධ භාවනාව තුනත් ඇති වෙලා තියෙනවා. දැනුත් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට නිසියාකාරව කරුණ අවබෝධ කරගෙන මේ වාසනාවන්ත පින්වතුන් පින්වතියන් ඒ නිසි নমස්කාරයේ සහ සජ්ජායනයේ යෙදෙමින් දීක්ෂවරින් ඇදලා පැදලා ගාථා නොකියමින් ඒව අහන්නේ නැතුව ආමිස පූජාවට පමණක් සීමා නොකර ප්‍රතිපත්ති පූජාවක් යෙදෙමින් මේ ධර්ම මාර්ගයේ යන්න අන්න එවැනි අයට අවශ්‍ය නම් සුදුසු කල්යාණ මිත්‍රයා කියන්නේ මාර්ගඵල ධ්‍යාන විමෝක්ෂ ලබාගත්තු කෙනෙක්. තමන්ගේ කල්යාණ මිත්‍රයා වශයෙන් සම්බන්ධ වෙලා මේ උත්තම තත්ත්වයටපත් වෙන්න කියලා කාරුණික දැනුම් දෙමින් අද කරන ලද මේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්ති ලෝක ශාසනං තිරන් රක්ඛන්තු දේශනං තිරන් රක්ඛන්තු මම් පරන්ති